විකිරණේ ඕගලන්ට පැකේජ් එක ගන්න කලින් හම්බෙන වීඩියෝ සෙට් එකේ පළවෙනි එක ඕගලන්ට මේ හම්බ වෙන්නේ. ඉතින් පැකේජ් එක ගන්නවත් එක්කම ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඔක්කොම MCQs ටිකත් මම කතා කරනවා. MCQ ඔක්කොම කතා කරනවා මේකට අදාළව. ඒ වගේම තියරිත් ඔක්කොම කතා කරනවා. තියරිත් ඔක්කොම මම කතා කරනවා. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම English medium සිංහල medium දෙකොල්ලන්ටම තේරෙන්නයි කරන්නේ. එතකොට English medium students you can understand because your mother tongue is Sinhala and I will say every single term in English so you can get it easily. සිංහල medium කට්ටියට නම් කොහොමවත් අවුලක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. හරි. අපි එහෙනම් වැඩි පටන් ගමු. අපි අද කතා කරන්න යන්නේ කෘෂ්ණ වස්තු විකිරණය. black body radiation ගැන. ඊට කලින් විකිරණය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එපා. විකිරණය කියන්නේ මොකක්ද? මොකක්ද මේ radiation? විකිරණය. මොකක්ද මේ විකිරණය? පුතා අංශුමය මාධ්‍යයකින් තොරව. පුතා අංශුමය කියන්නේ ඝන ද්‍රව වායු වගේ අංශුමය මාධ්‍යයකින් තොරව රත් වෙච්ච වස්තුවකින් තාපය සංක්‍රමණය වීමේ ක්‍රියාවලිය නැත්නම් තාපය සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය අපි කියනවා විකිරණය කියලා. ඔහොම තේරෙන්නේ නැති වෙන්න බෑනේ. සාමාන්‍යයෙන් අපි සන්නයනය, සංවහනය, විකිරණය කියලා තුනක් පුතා තාපය සම්ප්‍රේෂණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා දන්නවා. ඒකෙදි ඝන ද්‍රව වායු වල බලපෑමක් මේ සංවහනයටත් සංක්‍රමණයටත් තියෙනවා. හැබැයි පුතා අපි මේ කතා කරන විකිරණයට ඕන වෙන්නේ අංශුමය මාධ්‍ය නෙමෙයි. එයා වැඩ කරන්නේ රික්තයක් ඇතුලේ. ඒකින්ද රත් වෙච්ච වස්තුවක මෙන්න මෙහෙම අපි හිතමුකෝ ගෝලයක් තියෙනවා. මේ ගෝලයක් මේ ඝන ගෝලයක් තියෙනවා. මේක රත් කරනවා. රත් කරලා තිබ්බට පස්සේ මෙයා මොනවත් නැතුවද? මොනව නැතුවද? මෙයා අංශුමය මාධ්‍යයක් නැහැ. ඝනයක් නැහැ. ද්‍රවයක් නැහැ. මෙයා රික්තයක දාලා තියෙන කොටත් එයාගේ ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. ශක්තිය එළියට දෙනවා. අන්න ඒකට විකිරණය කියනවා. එහෙනම් අංශුමය මාධ්‍යයකින් තොරව රත් වෙච්ච වස්තුවකින් තාපය එළියට දෙනවා නම් තාපය සංක්‍රමණය කරනවා නම් ඒක විකිරණය වෙනවා. හරි? very good. එහෙනම් දැන් විකිරණය කියන එක කෙනා දන්නවා. හැබැයි මම කිව්වේ මොනවා ගැන කතා කරනවද කියලාද? කෘෂ්ණ වස්තු විකිරණය ගැන කතා කරනවා කියලා කිව්වේ. කෘෂ්ණ වස්තු විකිරණය ගැන කතා කරනවා කියලා කිව්වේ. එතකොට කෘෂ්ණ වස්තු විකිරණය මොකද්ද මේ කෘෂ්ණ වස්තුවක් කියන්නේ? කෘෂ්ණ වස්තුවක් නැත්නම් black body එකක්. කෘෂ්ණ මේ තියෙන්නේ මේ කයන් නැරේ මුලින් ලිව්වේ ඔය ලස්සන වැඩක් නැහැ. ඕගොල්ලෝ ලස්සන බල බල ඉන්න එපා. මොකද මේ ඕගොල්ලෝ එක්සෑම් එකට මේ ලස්සන වැඩක් නැහැ. හරිද? ඕගොල්ලෝ දන්නවනේ දැන් බලන්නකො එක්සෑම් කල් දැමීමේ පාව බලන්න ඕගොල්ලන්ගේ මුකුත් බලන්නේ නැන්නේ. ඒ වගේ තමයි එක්සෑම් එක ඕගොල්ලෝ සයන්ස් මැත්ස් කරලා ළමයි තේරුම් ගන්න. ඕගොල්ලන්ට ලොකුවට මහන්සි වෙන්න වෙනවා. මේ ලස්සන බල බල ඉන්න එපා. මම මේ විභාගෙට උපරිම දේ කරලා දෙනවා. අද බලන්න මේ වීඩියෝ එක හැම තැනම කරපුවට වඩා වෙනස්. හරි අපි පටන් ගමු. කෘෂ්ණ වස්තු විකිරණය black body radiation. පුතා මොකක් හරි වස්තුවක් හරිද? මොකක් හරි වස්තුවකට තමන්ගේ පෘෂ්ඨය මතට හිතන්නකො මෙන්න මෙහෙම ගෝලයක් මම මේක එල්ලලා තියන්නම්. තියෙනවා කියලා මෙහෙම ගෝලයක් තියාගන්නකො. හරි. එතකොට මොකක් හරි වස්තුවකට තමන් මතට පතනය වන මෙහෙම ඇවිල්ලා මේ වාදිනවා. හරිද? තම පෘෂ්ඨය මත පතනය වන සියලුම තරංග ආයාම වලින් යුත් තාප විකිරණ අවශෝෂණය කරනවා නම් වගේම සියලුම තරංග ආයාම වලින් යුත් විකිරණ විමෝචනය කරනවා නම් එයා අපි කියනවා පූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. ඔහොම කිව්වට තේරෙන්නේ නැත්නම් සරලව මතක තියාගන්න මෙහෙම. කෘෂ්ණ වස්තුවක් කියන්නේ සියලුම තරංග ආයාම වලින් යුක්ත. මොන තරංග ආයාමයේ ලැම්ඩා නම් සියලුම තරංග ආයාම වලින් යුතු. සියලුම තරංග ආයාම වලින් යුතු. තරංගායාමයේ ලැම්ඩා නම් සියලුම all සියලුම තරංග ආයාම වලින් යුතු කෘෂ්ණ වස්තුවක් කියන්නේ සියලුම තරංග ආයාම වලින් යුක්ත විද්‍යුත් චුම්බක තරංග අවශෝෂණයත් විමෝචනයත් සිදු කරන වස්තුවකට සියලුම තරංග ආයාම වලින් යුතු විද්‍යුත් චුම්බක තරංග electromagnetic waves absorb කරන ඒ වගේම emit කරන වස්තුවකට object එකකට. ඉතින් මේ අපිට මේකට උදාහරණ විදිහට කෘෂ්ණ වස්තු වලට මෙන්න මේ වගේ ටිකක් කියන්න පුළුවන්. මම උදාහරණ තුනක් විතර කියන්නම්. සූර්යයා අපිට ගන්න පුළුවන් මෙයාට උදාහරණයක් විදිහට කෘෂ්ණ වස්තුවකට sun. පළවෙනි උදාහරණය විදිහට
අපිට පුළුවන් ගන්න පළවෙනි උදාහරණ විදිහට කෘෂ්ණ වස්තුවකට සූර්යයා. මම මේක ඉංග්‍රීසි වලින් ලිව්වට ඔයගලන්ට තේරෙනවා. sun කියලා. මම සිංහලෙන් කියන වචන සූර්යයා ගන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි වස්තුවක් මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි එකක් අරගෙන අපි සම්පූර්ණයෙන්ම තද කළු පැහැය එයාට ආලේප කළොත් තද කළු පාට මොකක් හරි බෝලයක් අරගෙන තද කළු පාට ගෑව කියන්නකෝ සම්පූර්ණයෙන්ම තද කළු පාට dark black හරිද තද කළු පාට වර්ණකයක් එයාට ආලේප කළොත් ඒ වස්තුව ආසන්න වශයෙන් කෘෂ්ණ වස්තුවක් වෙනවා පරිපූර්ණ නෙමේ පරිපූර්ණ නම් සියලුම තරංග ආයාම වලින් යුතු තාප විකිරණයේ අවශෝෂණය විමෝචනයේ සේරම කරනවා හැබැයි පරිපූර්ණ නැත්තම් එහෙම සියලුම තරංග ආයාම ගැන කතා කරන්න බෑ. ඉතින් මේක ආසන්න වශයෙන් අපි මොකක් හරි එකක් අරගෙන කළු ගෑවොත් එයා අපිට කියන්න පුළුවන්. තව එකක් විදිහට අපිට කියන්න පුළුවන් සංවෘත කුහරයක් සහිත වස්තුවක්. ඒ කියන්නේ සංවෘත කුහරයක් සහිත වස්තුවක පෘෂ්ඨයේ විදිනන කුඩා සිදුරක්. කෘෂ්ණ වස්තුවක් කියන්න පුළුවන්. ඕක තේරෙන්නේ නැහැ. ඔහොම කිව්වට නම් තේරෙන්නේම නැහැ ඒක. පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙහෙම කිව්වහම තේරෙනවා. පුතා අපිට පූර්ණ කෘෂ්ණ වස්තු සඳහා ආකෘතියට මම ওই තුන්වෙනියට කිව්ව එක්කෙනයි ඕන වෙන්නේ. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේ ස්ට්‍රක්චර් එක මොන ස්ට්‍රක්චර් එකද? black body ස්ට්‍රක්චර් එක. black body ස්ට්‍රක්චර් එක. පූර්ණ කෘෂ්ණ වස්තුවක් සඳහා ආකෘතියයි අපි මේ කතා කරන්න යන්නේ. එහෙනම් මතක තියාගන්න මේ කතා කරන්නේ පූර්ණ කෘෂ්ණ වස්තුවකට ආකෘතිය. හොඳට බලන්න. මේක මෙහෙම ඉගෙන ගන්න ඕනේ වෙන විදිහවලට ඉගෙනගෙන තියෙන්න බෑ මේක තමයි හරිම දේ ඕගොල්ලෝ වෙන වෙන රූප හැම ඉගෙනගෙන තියෙනවා නම් මීට කලින් ඒ රූප සටහන් සම්පූර්ණයෙන්ම වැරදි මේක මෙහෙම ගත්තොත් අවුල් වගේ නේද හරිම දේ අපි කරමු right චූටි නෙරුමක් අපි මෙයාට දෙමු right දැන් අපි මෙයාට ගෝලයක් ගත්තා නම් හරි right right අපි ආ white කරමු white okay right මෙහෙම කරමු කො පොඩි වෙන්නේ නැද්ද right ඔය පොඩි වෙන්නේ right කො පුංචි සිදුරකුත් තියෙනවා නේද ඒ වගේම චූටි නෙරුවකුත් තියෙනවා කෝ නෙරුව මේ තියෙන්නේ නෙරුව කෝ නෙරුව නෙරුව පොඩ්ඩක් ලස්සනට ආවේ නෑ නෙරුවක් කියන්නේ මෙන්න මේ වගේ එකක් මෙන්න මෙහෙම පොඩි නෙරීමක් තියෙනවා මේක එතෙන්ට ගිහලා සෙට් කරන්න බෑ මේක ඉලස්ට්‍රේටර් නෙමෙයි ඉතින් ඒක තමයි මම ඔය ඇන්දේ තේරුම් ගන්න ඔබට පුළුවන් රයිට් මෙන්න මේ වගේ පොඩි නෙරුවක් තියෙනවා හරි දැන් හරි මෙන්න මෙහෙම එකක් හරිද ඔන්න බලන්න මේක තමයි පූර්ණ කෘෂ්ණ වස්තුවක් සඳහා ආකෘතිය වෙන්නේ පූර්ණ කෘෂ්ණ වස්තුවකට ආකෘතිය මොකක්ද පුතා මෙන්න මෙතන පොඩි සිදුරක් තියෙනවා මේකට අපි කියනවා සිදුර කියලා ඒ වගේම මේකට අපි කියනවා කළු රළු පෘෂ්ඨය කියලා black rough surface මේක හෝල් එකනේ මේකට කියනවා පොඩි නෙරිය කියලා නැත්නම් පොඩි නෙරුමක් කියනවා මේකේ මොකද වෙන්නේ පුතා මතක තියාගන්න මෙන්න කෘෂ්ණ වස්තු ආකෘතිය මේකේ කවුද කෘෂ්ණ වස්තුව පුතා ඇත්තටම මේ සිදුර තමයි කෘෂ්ණ වස්තුව වෙන්නේ මේ සිදුරයි කෘෂ්ණ වස්තුව වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ පුතේ වෙන්න මෙහෙම දැන් මේක ඇතුළට අපි රේ එකක් ගේමු පොඩි මොකද්ද රේ එකක් කියන්නේ තාප විකිරණයක් ගේමු right මෙන්න මෙහෙම එනවා ඊට පස්සේ එයා ගිහිල්ලා ඔහොම නවතින්නේ නැහැ එයා ගිහිල්ලා විවිධ විදිහට වදිනවා මෙහෙම ගිහිල්ලා නෙරුවේ වදිනවා මෙහෙම හරිද මෙහෙම ආවා මෙහෙම ගියා ඔහොම වැදෙනවා හරිද එතකොට මේකයි වෙන්නේ මෙච්චරයි
මෙන්න මේ නෙරුව කරන්නේ මේකයි වා මතක තියාගන්නේ පූර්ණ කෘෂ්ණ වස්තු සඳහා ආකෘතියේදී මේ නෙරුවෙන් කරන්නේ මොකක්ද නෙරුවෙන් කරන්නේ තාප විකිරණ පරාවර්තනයෙන් ඉවතට යෑම වළක්වනවා පුතා මේ නෙරුවෙන් කරන්නේ රේඩියේෂන් thermal radiations කොහොමඩවත්ම රිෆ්ලෙක්ෂන් එකෙන් ආපහු පාරක් outer surface එකට emit වෙන්න දෙන්නේ නැහැ ඊට පස්සේ මේ කෘෂ්ණ වස්තුව විදිහට සලකනු ලබන වස්තුව වෙන්නේ මෙයාගේ සිදුර. එහෙනම් කෘෂ්ණ වස්තු ආකෘතිය කියන්නේ මේකට කෘෂ්ණ වස්තු ආකෘතියක තියෙන්නේ මොනවද? කෘෂ්ණ වස්තු ආකෘතියක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. කෘෂ්ණ වස්තුවකදී කෘෂ්ණ වස්තු ආකෘතියදී මෙන්න මේකට අපි කියනවා කළු රළු පෘෂ්ඨය, black rough surface. ඒ වගේම මෙන්න මෙතන ඒ surface එක ඇතුලේ චූටි සිදුරක් හදලා තියෙනවා. ඒක ඇතුලට අපිට යන්න දෙනවා. මොනවටද? තාප විකිරණ වලට. ඒ තාප විකිරණ ආපහු පාරක් එළියට එන්නේ නැහැ. එළියට යවන්න පුළුවන් එකම විදිහ මේක රත් කරලා. ඒක හින්දා මතක තියාගන්න මේ නෙරුව හින්දා ආපහු පාරක් පරාවර්තනය වෙලා එළියට යන්න බෑ. ඇතුලට එන කිරණේ වැඩි තියෙනවා. එළියට යන්නේ නැහැ. එළියට යවන්න නම් අපව රත් කරලා යවන්න ඕනේ. එතකොට සියලුම තාප සියලුම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සියලුම තරංගායාම විද්‍යුත් චුම්බක තරංගවල සියලුම තරංගායාමයන් වලින් යුත් විකිරණ වලින් ඔයා මෙයාට ගහන්න ඒ සියලු විකිරණ මෙයා ඇබ්සෝබ් කරගන්නවා මෙයා අවශෝෂණය කරගන්නවා ආයෙ මෙයා විමෝචනය කරනවා රත් කළාම මේක තමයි පූර්ණ කෘෂ්ණ වස්තුවක් සඳහා ආකෘතිය වෙන්නේ. හරි අපි ඊගාවට යන් ස්ටෙෆාන් නියමයට. ස්ටෙෆාන් නියමය. පුතා මොකද්ද මේ ස්ටෙෆාන් නියමය කියන්නේ? පුතා ස්ටෙෆාන් කියලා මොකක්ද ස්ටෙෆාන් කිව්වේ? හරි අපි මෙන්න මෙහෙම එකක් ගමු. මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. එයාගේ උෂ්ණත්වය මම දෙන්නම් T කියලා. රයිට්. එයාගෙන් මොනවද මේ පිටතට යන්නේ? මොනවා හරි දෙයක් පිටතට යනවා වාගේ. මොනවද? මොනවද එමිට් වෙන්නේ? මොකද්ද මේ ඔබ්ජෙක්ට් එකෙන් එමිට් වෙන්නේ? ඉන්න. ඔන්න ස්ටෙෆාන් කියපු දේ. පුතා black body radiation එක හොඳට අහගන්න. මෙන්න මේකයි කිව්වේ. කෘෂ්ණ වස්තුවක් ඒකක වර්ගඵලයක් හරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය එය පවතින නිරපේක්ෂ බලයට අනුලෝම සමානුපාතික වෙනවා. මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ නේද? අහන් ඉන්න. මෙන්න මෙහෙම කතාවක්. කෘෂ්ණ වස්තුවකින් පුතා මේක කෘෂ්ණ වස්තුවක්. මේක බ්ලැක් බොඩි එකක්. කෘෂ්ණ වස්තුවකින් ඒකක වර්ගඵලයක් හරහා කෘෂ්ණ මේ මං කියන්නම් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය Q නම් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය Q නම් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය Q නම් ඒකක වර්ගඵලයක් හරහා නම් ඒකක වර්ගඵලයක් හරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවයක් කරගන්න මොකද කරන්නේ මේක ශක්තිය Q නම් ඒක කාලයෙන් බෙදන්න ඕනේ මං ඉස්සෙල්ලා කිව්වේ Q කියලා ඇත්තට මේක ශක්තිය කියලා හිතන්න තාපය විමෝචනය වීමේ ශක්තිය කියලා හිතන්න එතකොට ඒක අපි මේක ශීඝ්‍රතාවක් කරගන්න නම් බෙදන්න ඕනේ කාලයෙන් එතකොට Q බෙදීම T කියන්නේ තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. හැබැයි ඒකක වර්ගඵලයක් කරහනේ. මේ දැන් තියෙන්නේ හරි. තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයක් කරහා. ඒකක වර්ගඵලයක් කරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය එය පවතින නිරපේක්ෂ බලය නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. මේ තියෙන නිරපේක්ෂ උෂ්ණත්වය නම් T නම් නිරපේක්ෂ උෂ්ණත්වය මම මේ දීලා තියෙන T කියලා එයා පවතින නිරපේක්ෂ උෂ්ණත්වය මේ මම සලකන වස්තුවේ T කියලා ලිව්වේ ආ තියෙන උෂ්ණත්වය T හින්දා ඒ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. දැන් ඔහොමත් කියලා තේරෙන්නේ නැති දරුවම අපි ඒ දරුවත් එක්ක ඉදිරියට යමු. පුතා මේ Q බෙදීම T කියන්නේ තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. ඒක මම ඒකක වර්ගඵලයක් කරහා කියලා ගත්තොත් ඒක ඒ වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. මොකද ඔයා දන්නවා පීඩනය කියන එක නා P = F බෙදීම A. අපි එතකොට මේක යට තියෙන රාශිය ඒකක එකක් කරලා කතා කරන්නේ. ඒකක වර්ගඵලයක් හරහා අභිලම්බ බලය ඒකක වර්ගඵලයකට අභිලම්බ බලය යට තියෙන එක්කෙනා ඒකක එකක් කියලා අපි හැම වෙලේම අර්ථ දක්වනවා. අන්න ඒ විදිහට දැන් ඒකක ඉන්න ළමයෙකුත් F එකක ඉන්න ළමයෙකුට හැම එක්කෙනාටම හොඳටම රිසල්ට් එක වැඩි කරගන්න. F එකේ ඉන්න එකාටත් ඒකක් ගන්නම පුළුවන් හරියට මේ වීඩියෝ ටික ෆලෝ කළොත්. ඒකක ඉන්න ළමයට මේ 75ක් විතර ලකුණු ඉන්න එක මට පුළුවන් ගෙනියන්න ලකුණු 95කට විතර. මේ සරල සිද්ධාන්ත සහ මේ හැම දෙයක්ම හරියට බේසික් එක වැහලා තිබ්බේ නැත්නම් විභාගෙදි දැන් දැකලා ඇති MCQ හදන්නෙම හොඳට තියරිය බේස් කරගෙන හැබැයි ප්‍රශ්න කරලා තියෙන්න ඕනේ. 80 ගණන් වල තියරි හොඳට ගත්ත ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒකේ ගාන හදන්නත් තියෙනවා, තියරියක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම මම කරන කෙනෙක් නිසා මාත් එක්ක ඕගොල්ලන්ට ගමනක් තියෙනවා. තියරි ඉගෙනගෙන ආතල් ගන්න එපා. තියරිය විතරක් නෙමෙයි, විෂයත් ඉගෙන ගත යුතුයි සහ ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කියලා පාස් පේපර්ස් තමයි හොඳම ස්ටෑන්ඩඩ් එක වෙන්නේ. ඉතින් අපි කතා කරමු. පුතා මම මේකට Q ඩොට් කියනවා. මම සමානයි කියලා දැන් මේ සමාන කිරීමේ ලකුණ.
q dot කියන්න. සමාන කිරීමේ ලකුණ. මේ කියන්නේ ඒකක වර්ගඵලයක් හරහා තාපය සංක්‍රමණය වීමේ තාපය විවරකින් කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් හරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. එතකොට ඒකක වර්ගඵලයකින් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. ඒකක වර්ගඵලයකින් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය මම ගන්නවා q dot කියලා. මම කියනවා එහෙනම් q dot කියන එක කෙනා අනුලෝමව සමානුපාතිකයි t වල 4 වෙනි බලයට නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. ඇයි? දැන් හොඳට අහගන්න ස්ටෙෆාන් කිව්වේ කෘෂ්ණ වස්තුවක් තියෙනවා. දැන් මේක ලියා ගන්න හැමලා මේකම ස්ටෙෆාන් නියමය කෘෂ්ණ වස්තුවකින් ඒකක වර්ගඵලයක් කරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය එය පවතින නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වන බලයට අනුලෝමව සමානුපාතිකයි. පුතේ අනුලෝම සමානුපාතිකත්වය නැති කරමු. ස්ටෙෆාන්ට ෆිම් පිනිස අපි දාමු ස්ටෙෆාන්ගේ නියතය. ඉතින් දාමු. ස්ටෙෆාන් නියත දාමු. ඉතින් දාමු. q dot අනුලෝම වල සමානුපාතිකයි t වල 4 වෙනි බලයනේ. ස්ටෙෆාන් හොයාගත්ත වෙනසට පින් දෙමු. q dot සමානයි සිග්මා t වල 4 වෙනි බලය. මෙන්න ස්ටෙෆාන්. ඇත්තට මම දන්නේ මේක මේ කියන්නේ මේ ස්ටෙෆාන් වලට ගොඩක් කියන්න එපා. ඒවා ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඒවා මැටර්න් රේඩියේෂන් පැත්ත ගොඩක් වෙලාවට යන්නේ කොළඹ ගිහිල්ලත් කොළඹ වල මොකද්ද ඒ කියන්නේ අනිවාර්යෙන් ෆිසිකල් සයන්සස් යන්න ඕනේ. බයොලොජිකල් සයන්සස් ගිහිල්ලා බෑ මං හිතන්නේ. ෆිසිකල් සයන්සස් ගිහිල්ලා ඊට පස්සෙත් ඕකෙත් අර 4 වෙනි අවුරුද්දට ගිහිල්ලා තමයි ඔය මැටර් රේඩියේෂන් ගොඩක් එහාට යන්නේ. ඕව වැඩක් නැහැ. ඉංජිනේරින්ග් වලට එමනම් ඔය ඇත්තටම යෙදීම් නැතිම තරම් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තර්මල් ඩයිනමික් ඒව වෙනම කතා කරනවා. ඒ ඕගොල්ලන්ට වැඩක් නැහැ. මම පස්සේ කතා කරන්න ඒවා. හරි. මේ තියෙන්නේ q dot සමානයි සිග්මා t වල 4 වෙනි බලය. මේ තියෙන ස්ටෙෆාන් නියතේ. ඉතින් ඕක ස්ටෙෆාන් කිව්වට පස්සේ ස්ටෙෆාන් ඔහොම හිටියට මම ස්ටෙෆාන්ට මෙහෙම දෙයක් කරනවා. ඔයා කතා කළේ ඒකක වර්ග බලයකටනේ. මට වැඩක් නැහැ ඒකක වර්ග බලය. මං කෘෂ්ණ වස්තුවක ඒකක වර්ග බලයට විතර නෙමෙයි. මම කතා කරනවා වර්ගඵලයක් තියෙන ඒවට. ඒකක වර්ගඵලයකටනේ ඔයා කිව්වේ. මට ඒකක වර්ගඵලයක් නෙමෙයි. මට සම්පූර්ණ වර්ගඵල වලට ඕනේ. එහෙනම් මං කියනවා x dot සමානයි a වල සිග්මා t වල 4 වෙනි බලය. ඒකින්ද මතක තියාගන්න වර්ගඵලයක් තියෙන කෘෂ්ණ වස්තුවකට x dot සමානයි a වල සිග්මා t වල 4 වෙනි බලය. මේ x dot කියන්නේ කාටද? x dot කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හරහා තාප විමෝචනය වන ශීඝ්‍රතාවය. x dot කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හරහා ඒ කියන්නේ total surface area එකෙන් emit වෙන radiation එක. ඇත්තටම emit වෙන radiation එකේ අපි ගත්තොත් එimhe time එකෙන් බෙදෙනවා අපි. එතකොට q dot කියන්නේ ඒකක වර්ගඵලයක් හරහා තාප විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. ඉතින් වැඩේ ඔතනින් ඉවර නැහැ. කලබල වෙන්න එපා. කෘෂ්ණ නොවන වස්තුත් තියෙනවා. ඉතින් කෘෂ්ණ නොවන වස්තු වලටත් මේ සමීකරණේ පොඩ්ඩක් අපිට එහා මෙහා කරලා ගන්න පුළුවන්. ඉතින් කෘෂ්ණ නොවන වස්තුවකට මොකක්ද අපි ගන්නෙ? පුතා කෘෂ්ණ නොවන වස්තුවකට අපි සමීකරණ ගමු. ඒක q dot සමානයි e වල සිග්මා t වෙනි 4 වෙනි බලය වෙනවා. x dot සමානයි e වල සිග්මා t වෙනි 4 වෙනි බලය මෙතන a තියෙනවා. වර්ගඵලයක් හින්දා. එතකොට මේක ඒකක වර්ගඵලයක් කරා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය කෘෂ්ණ නොවන වස්තුවකට e ගෙන් වැඩි කළා. මුළු වර්ගඵලය හරහා තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය කෘෂ්ණ නොවන වස්තුවකදී අපි e ගෙන් වැඩි කළා. මේකට අපි e කියනවා විමෝචකතා සංගුණකය emitting coefficient කියන්න පුළුවන්. coefficient of emittivity එහෙම හරි මොකක් හරි අවුලක් නැහැ. මෙන්න මේක ඇත්තටම in between තියෙන්නේ 0 and 1 මේ e කියන එක නේ. හරියට අර ඔයගොල්ලන්ට මතක ඇති ප්‍රත්‍යස්ථාව elasticity වල ඔය ප්‍රත්‍යස්ථ ගැටුම් කරන අය collisions එහෙම ඔය combine maths අය දන්නවා. e කියලා එක්කෙනෙක් කියන කතා කරනවා ඒ e වගේම තමයි මේ eත්. මෙයත් බිඳුවත් එකත් අතරින්. මේ වෙන එකක් ඈ. ඔන්න විමෝචකතා සංගුණකයේ e එයා බිඳුවත් එකත් අතරින්. ඉතින් ගෝලාකාර කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එහෙම ඕක තමයි අපිට දෙන්නේ සාමාන්‍ය එක්සෑම් එකට. ගෝලාකාර කෘෂ්ණ වස්තුවකට ගෝලාකාර කෘෂ්ණ වස්තුවක් සඳහා x dot සමානයි 4යි 5 r වර්ග සිග්මා t4 කො x dot සමානයි 4යි 5 r වර්ගය සිග්මා මේක සිග්මාද ස්ටෙෆාන් නියතය කියලා හිතන්නකෝ. ඔය සිග්මා කියලා කියන්නේ ඔය සිම්පල් දුක t4
ස්ටෙෆාන් කොන්ස්ටන්ට් එක මේ සිග්මාගේ. right. ඉතින් ඔය ටික තමයි ගෝලාකාර කෘෂ්ණ වස්තුවකට මෙතන අපි ගෝලාකාර කෘෂ්ණ වස්තුවක මුළු වර්ග බලය වෙන්නේ කොච්චරද? 4 r වර්ගයනේ මේකේ අර r නම් ඉතින් 4 r වර්ගය. සිම්පල් r ඒ වගේ මෙයා ඉන්න උෂ්ණත්වය t හින්දායි මෙතන t4ක් කියලා ගත්තේ. ඉතින් අවුලක් නැහැ. ඔය ටික දැනගත්තට පස්සේ අපිට ගණන් හදන්න පුළුවන් දැනට. ඒත් ඕගොල්ලෝ මතක තියාගන්න මෙහෙම කෘෂ්ණ වස්තු වල මෙච්චරටම සමීකරණ ව්‍යුත්පන්න කළා මෙහෙම තේරෙන්න කළා නෑ. නිකන් කෘෂ්ණ වස්තු විකිරණය කියලා තැන් තැන් වල කළා ඇති. ඒ වුණාට මෙහෙම කරෙන්නේ නෑ කිසිම තැනක. හරිද? බය නැතුව කියනවා. මෙහෙම කරෙන්නේ නෑ. මේ වගේ තාක්ෂණي පාවිච්චි කරගෙන එහෙම කරන්නේ. වැඩක් නෑ එහෙම කළා. දැන් මේ කාන් ඇකඩමි නෙස්කෝ ඇකඩමි වගේ කට්ටිය පාවිච්චි කරන ක්‍රමය මේ අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒගොල්ලන්ට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන ඒ කියන්නේ 5 මිලියන් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා කාන් ඇකඩමි වලට. ඒ කියන්නේ ලක්ෂ 50ක විතර මිනිස්සු. ඉතින් මේවා මනෝවිද්‍යාත්මක නැද්ද අපි මේ පාවිච්චි කරන white board එක? මනෝවිද්‍යාත්මකයි. නැත්නම් ලක්ෂ 50ක් බලනවද? ගොන් කතා කියන්නේ බා මේවා නියම ක්‍රම. අපි මේ නිකන් මේ ඕනේ වැඩේ පාවට වැඩ කරන්නේ නැහැ. පරක්කු කළා හරි හරියට කරන්නේ හරිම දේ දෙන නිසා. නිකන් උඩින් පල්ලෙන් දෙන්නේ නැහැ නේ කිසිම දෙයක්. ඒක තමයි ලංකාවේ හොඳම ක්‍රමවේදත් එක්ක යන්නේ. බය වෙන්න එපා. හරි. තව දෙයක්. තව පුංචි දෙයක් මම දැන් කරනවා. ඔන්න බලන්න. මම මේ කතාවක් කියාගෙන යනවා හොඳට අහගන්න. පුතා මෙන්න මෙහෙම කතාවක්. විකිරණ වල තීව්‍රතාවය intensity of radiation. විකිරණ වල තීව්‍රතාවය මෙන්න මෙහෙම එක සමීකරණයකින් දෙනවා. මේක මතක තියාගන්න. E සමානයි ඊටා. ඊටා. E equals to ඊටා. මොකද්ද මේ E කියන්නේ? E කියන්නේ අපිට කියන්න පුළුවන් මුළු ශක්තිය කියලා. E කියන්නේ මුළු ශක්තිය. ඉතින් අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන් E බෙදීම TA අර හරියට මේ E කියන්නේ Q ට සමානයි ඈ. E කියන්නේ Q ට සමානයි හරිද? E කියන්නේ Q ට සමානයි ඈ. E කියන්නේ Q ට සමානයි මේ I. I කියන්නේ තීව්‍රතාවය. මොන තීව්‍රතාවයකද? මෙන්න මෙහෙම කතාවක්. ඒකක කාලයක් තුලදී යටින් රාශිය එකක් කරගන්නවනේ. ඒකක කාලයක් තුලදී ඒක වර්ගඵලයක් හරහා ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් කරහා විමෝචනය වන මුළු ශක්තිය. මේක ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් කරහා විමෝචනය වන මුළු ශක්තිය කාට සමාන වෙනවද? විකිරණ තීව්‍රතාවය වෙනවා. එහෙනම් මතක තියාගන්න E සමානයි ඊට කියන සමීකරණය. මතක තියාගෙන ඉන්න. ඕවා ඕන වෙනවා. ඔයාට වීන් විස්ථාපන නියමය කරනකොට වීන් ගැන කතා කරනකොට ප්‍රස්තාර අඳිනකොට ඕවා ඕනේ. මම මේ ප්‍රස්තාරෙත් අඳින්නම්. අපිට පාස් පේපර් MCQ එකක්වත් කතා කරන්න තිබ්බනම් හොඳයි. අපි බලමු එකක් හරි අපිට කතා කරන්න පුළුවන් එකක් තියෙයි කියලා දැන්. right. හරි අපිට කතා කරන්න පුළුවන් ඒවා තියෙනවා. හරි. වස්තුවක බලන්න මේ 11 වෙනි ගාන ඔයා ටියුට් එක දීලා තියෙන්නේ නැත්නම් ඕගොල්ලෝ පාවිච්චි කරන විවිධ පොත් තියෙනවා මම බ්‍රෑන්ඩ් නේම් කියන්නේ නැහැ කාගේවත්. අන්න ඒ පොතක් ගන්න පාස් පේපර්ස් තියෙන. MCQ විතරක් වලට එක එක පාඩමට වෙන් කරලා තියෙන පොතක් තියෙනවනේ. ඒ පොත ගන්න කඩේ. මම බ්‍රෑන්ඩ් නේම් කියන්නේ නැහැ කාගේවත්. වස්තුවක අපි එතිකල් ගොඩක්. වස්තුවක නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කළ විට ශක්තිය විකිරණය වීමේ ශීඝ්‍රතාවය. වස්තුවක නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කළ විට ශක්ති විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. පුතා වස්තුවක් සඳහා සමීකරණයක් දුන්නා නේද? කෝ එයා නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කළාම මොකක්ද අපෙන් අහන්නේ? නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කළාම ශක්තිය විකිරණය වීමේ ශීඝ්‍රතාවය. ශක්තිය විකිරණය වීමේ ශීඝ්‍රතාවයට මන් දීපු සමීකරණ Q dot කියලා ඔයා පේපර් එකේ ලියනකොට Q dot කියන එක කියන හඳුන්වලා දෙන්න. ශක්තිය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය කියලා. ඉතින් මං කිව්වනේ මුලිනුත් ස්ටෙෆාන් නියමයක් දැත්තොත් එහෙම මේ නිකං වස්තුවකට ඒ කියන්නේ කෘෂ්ණ වස්තුවක් සඳහා සිග්මා T වල 4 වෙනි බලය ශක්ති විමෝචනය වීමේ ශීඝ්‍රතාවය කෘෂ්ණ නොවන වස්තුවක් සඳහා විමෝචකතා ගුණකයක් තියෙනවා E සිග්මා T වල 4 වෙනි බලය. හැබැයි මේ ස්ටෙෆාන් නියතය කියන එක කෙනා නියතයක්. මේ විමෝචකතා සංගුණකය කියන එක කෙනා නියතයක්. ස්ටෙෆාන් නියතෙත් නියතයක්. ඉතින් මේක කෘෂ්ණ වස්තුවක් වුණත් කෘෂ්ණ නොවන වස්තුවක් වුණත් Q dot අනුලෝම ලෙස සමානුපාතිකයි T වල 4 වෙනි බලයට. Q dot අනුලෝම ලෙස සමානුපාතිකයි T වල 4 වෙනි බලයට. පළවෙනි අවස්ථාවේ පුතා මෙන්න මල මතක තියාගන්න අපි නියත තියෙනකොට ඒව අයින් කරලා අනුලෝම සමානුපාතික ලකුණු අරගෙන අවස්ථා දෙකකට ගණන් හදනවා. මේක තමයි කෙටිම ක්‍රමය. එතකොට පළවෙනි අවස්ථාවේදී මම කියන්නම්
තාප විමෝචනය වීමේ ශීඝ්‍රතාවය q dot කියලා. දෙවෙනි අවස්ථාවේදී මම දන්නේ නැහැ මම කියනවා q dot වල දෙවෙනි බලය. පොඩ්ඩක් sorry. q dot වල දෙක q dot 2 දෙවෙනි බලය නෙමෙයි. සමානයි පළවෙනි අවස්ථාවේදී නිරපේක්ෂ උෂ්ණත්වය කොච්චරද තිබ්බේ? මේක හතරවෙනි බලය. පළවෙනි අවස්ථාවේදී නිරපේක්ෂ උෂ්ණත්වය t නම් ඒක දැන් දෙගුණයක් කළා 2යි t. හැබැයි දෙන්නගෙම හතරවෙනි බලය. පුතා මෙතන t ට t කැපෙනවා. ඉතින් දෙකේ හතරවෙනි බලය 16ක්. ඒතකොට q2 කියන එක නම් මෙහෙට ගෙනිච්චොත් q dot වල 2 කියන එක නා සමාන වෙනවා 16 වාරයක් q dot. පළවෙනි අවස්ථාවේ තිබ්බ ශීඝ්‍රතාවය වගේ 16 ගුණයක් වෙලා. ඉතින් ඕක කොහොමද ඔයාලට බලපු ගමන් තේරෙනවා. ඇයි පුතේ මේ යටින් එක බලපු ගමන් තේරෙනවනේ. මෙතන මෙයා 16 ගුණයක් වෙච්ච ගමන් මේක උඩට යනවා. එතකොට 16 ගුණයක් වෙන්න ඕනේ. ඊගාවදී අපි දැන් බලමු මේකට. දැන් මෙතන ඔයාලට කොහොමත් මේක දැන් හදන කෙටි ක්‍රමය. මේකට අවශ්‍ය නැහැ. හැබැයි මම මේ කියන දේ අහගන්න. q dot අනුලෝම සමානුපාතිකයි t වල හතරවෙනි බලයට. නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට q dot අනුලෝම සමානුපාතිකයි. ඉතින් මම මේකට යනවා. දැන් මේක දෙගුණයක් කරනවලුනේ. එතකොට අනිවාර්යෙන් උෂ්ණත්වය මත රඳා පවතිනවා. උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. නොවෙනස් වේ කියලා පළවෙනි උත්තරේ තියෙනවා වැරදි. ඒක වෙන්න බෑ. මේක දෙගුණයක් කළා. හැබැයි t වල හතරවෙනි බලයක් තියෙන්නේ. දෙගුණේ නවතින්න පුළුවන්ද? හතරවෙනි බලයක් තියෙද්දි. ඒක වෙන්න බෑ. sorry. හතර ගුණයක්. පුතා දෙක දෙගුණයෙන් වැඩි කළොත් තමයි හතර ගුණයක් වෙන්නේ. ඒක වෙන්නත් බෑ. පුතා 8 ගුණයක්. දෙකේ තුන්වෙනි බලයක් තිබ්බනම් තමයි 8 ගුණය වෙන්නේ. දෙකේ හතරවෙනි බලයක් තියෙන්නේ. ඉතින් උත්තරේ 5. ඒකින්ද q dot අනුලෝම සමානුපාතිකයි t වල හතරවෙනි බලය කියන සමීකරණය මතක තිබ්බම ඇති. එතකොට අපි දන්නවා දෙකේ හතරවෙනි බලය කිව්ව ගමන්ම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරාම වැඩි ශීඝ්‍රතාවයක් ලැබෙන්නේ. එතකොට වැඩි ශීඝ්‍රතාවයක් තියෙන උත්තරයක් වෙන්නත් ඕනේ. ඒකින්ද උත්තරේ 5. ඔය විදිහට අයින් කරලා ගන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඒකක වර්ගඵලයකට e ශීඝ්‍රතාවයකින් සූර්යා ශක්තිය විකිරණය කරයි. සූර්යා කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය කළහොත් පෘෂ්ඨික උෂ්ණත්වය වන්නේ. පුතා අපි දන්නවා q dot සමානයි සිග්මා t වල හතරවෙනි බලය. මේගොල්ලෝ කියනවා කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය කරන්නලු. නැත්නම් අපිට අර e කියන විමෝචකතා සංගුණකේ එනවා. දැන් එයා එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඔව් එයා එන්නේ නැති වෙන්න හේතුව මොකක්ද? පුතා e කියන එක්කෙනා එන්නේ නැති වෙන්න හේතුව විමෝචකතා සංගුණකයේ මෙයා කෘෂ්ණ වස්තුවක් කියලා අපිව assumption එකක් දෙනවා. ඉතින් ඔයා black body එකක් කියලා assumption එකක් ගන්න. එතකොට q dot t equals to අපේ equation එක වෙන්නේ මොකක්ද? sigma t4. එතකොට මේකේ ඒකක වර්ගඵලයකට e ශීඝ්‍රතාවයක ඉන්නේ. ඒකක වර්ගඵලයට තමයි මම q dot දීලා තිබ්බේ. මේ q dot කියන එක නා e ට සමානයි කියලා ඉස්සෙල්ලා කිව්වනේ සමීකරණේ e equals to i ට දෙනකොට. ඔව් ඔක්කොම දැනගෙන කියන්නේ. ඉතින් මේක e නේද? r e equals to sigma t වල t to the power 4. ඉතින් so after that t equals to e divided by sigma, but you want to take that 1/4. ඉතින් මෙන්න මෙහෙමයි උත්තරේ එන්නේ. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඉතින් ඕක හිතන්න දෙයක්වත් නැහැ. දැක්ක ගමන් t වල හතරක් තියෙන්නේ. උක්ත කරගන්න වෙනවා. එතකොට ඉතින් හතරවෙනි එක්වෙනි බලයක් තියෙන්න ඕනේ. ඒකින්ද මේක වෙන්න ඕනේ. කොහොමත් මේක වෙන්න බෑ කියලා තේරෙනවා තුන්වෙනි එක. මෙහෙම උත්තරේ තියෙන්න බෑ. වර්ගපද තියෙන්න බෑ. භාගපද තියෙන්න බෑ. එක්ක 4 ගුණාකාරයක් එක්ක 4න් එකක්. එහෙම ගත්තට පස්සේ ඉතින් කොහොමත් 4. මම මේ කියන ඒවා මේ වගේ ඒවට ඕනේ නැහැ. එතනින් එහාට තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ මම මේ කියන කේටි ක්‍රම මේ අයින් කරන ක්‍රමත් එක්ක ඔළුව හදුවාම ඔයාගේ ඕනෑම අමාරු ගානක් අයින් කරන්න වඩා හුරු වෙනවා. විකිරණීය විතරක් නෙමෙයි යාන්ත්‍ර විද්‍යාව නෙමෙයි ඔයාට ඕනේ පාඩමක. අපි කරන ක්‍රමය ඒක. හරි. ඔයාට ඊගාවට අපිට කතා කරන්න තියෙනවා වීන් විස්ථාපන නියමය. වීන් විස්ථාපන නියමයත් වගේම කෘෂ්ණ වස්තුවකින් නිකුත් කරන තීව්‍රතාවය එක්ක තරංගායමය. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට මෙන්න මේ වගේ ඩම්බල් ෂේප් අඳින්න තියෙනවා. මේවෙන් අපිට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒකත් මම අද කරලා දාන්නම්. එතකොට වැඩි හරි. ඕගලන්ට කියන්න ඕනේ දැන් අපේ මේකේ අපේ තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වල සියලුම MCQ කතා කරලා තියරිත් කතා කරලා මේ විදිහටම පැකේජ් එකක් ඒක ඕගලන්ට ගන්න පුළුවන්. ඒ වගේ විද්‍යුත් ශේෂ්ත්‍ර වලට 1982 අපේ සිලබස් එකට විද්‍යුත් ශේෂ්ත්‍ර එන්නේ 1982 ඉඳන් ඒ කියන්නේ අපි සිලබස් එකට ඒ කියන්නේ අපි කතා කරන්නේ MCQ 1982 ඉඳන් ඔක්කොම කතා කරලා තියෙනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. තියරිත් ඔක්කොම කතා කරලා තියෙනවා විද්‍යුත් ශේෂ්ත්‍ර වල. දැන් මේකත් අපි එහෙම ඉවර කරලා ඔයාලට පැකේජ් එකක් විදිහට ඉතුරු පාඩම් දෙනවා. වීන් විස්ථාපන නියමෙත් මම මෙහෙම කරනවා. ඉතුරු ටික ඔයාලට පැකේජ් එකක් විදිහට ගන්න පුළුවන්.
ඒ ටික කරගත්තාට පස්සේ මම ඔයාට ඉලෙක්ට්‍රොනික්ස් උත් කරලා තියෙන්නේ කරන්ට් ඉලෙක්ට්‍රිසිටි ධාරා විද්‍යුතය ඊට පස්සේ මැග්නටික් ෆීල්ඩ්ස් චුම්බක ක්ෂේත්‍ර එහෙම කරනවා. ඒ වගේම අගෝස්තු මම බොහෝ විට බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා එක්සෑම් එකේ එක්ස්ටෙන්ෂන් එකක් ලොකුවට. මට කොහොමද අගෝස්තු මාසේ ඇති ඔක්කොම කරලා දෙන්න. අපි ඕගස්ට් ඊට පස්සේ සෙප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට ලොකු වැඩක් තව කර හැකි. හරිද? ඒ කියන්නේ F එකේ ඉන්න එකට උනත් ඒ එකක් ගන්න. කොහොමද ඒක ඉන්න ළමයෙක් උනත් මේව මගේ බලන්න. මොකද මම හැම කෙනාටම තේරෙන්න සහ උපරිමයෙන් අලුත් දෙයක් දෙනවා. ඔච්චර හොඳට කොහෙවත් තැනක කෘෂ්ණ වස්තු ගැන කියවෙන්නේ නැහැ. ඒකින්ද මේ දේවල් මෙහෙම කරගන්න.